ඒකක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. අද දවසේදී අපි ඒ උතුම් වූ ධර්මය තවදුරටත් සාකච්ඡා කරනවා. පසුගිය වැඩසටහන් දෙකේදී පහුගිය වැඩසටහන් දෙකේදී අපි ජාතිය ගැනයි ජරා මරණ ගැනයි සාකච්ඡා කළා. ධර්මයේ පෙන්වා දුන්නා තවදුරටත් ගැඹුරට. අද අපි එතනින් මෙහා පැත්තට තියෙන ශෝක පරිදේවාදී ඉතුරු ධර්ම කොටස ගැනත් ගැඹුරට දකිනවා. අපි මේව දන්නවා අපිට ආය අහන්න දෙයක් නැහැ කියන අදිමානසිකත්වය සහ අදි탁සියරු ඇති කරගන්න නැතුව හැමතිස්සෙම නොදන්නවා කියන තැන ඉඳගෙන බණ අහනවා නම් තව බොහෝ දේවල් දැනගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද සත්‍ය ඥාන වටේදීම අපි සියල්ල දැනගත්තා කියලා හිතන මිනිහා එතනින් එහා පැත්තට අඟලක්වත් යන්නේ නැහැ. එහෙනම් අපි දැනගත්තා නෙවෙයි නොදන්න බව දැනගත්තා කියලා දැනගත්තා නම් හරි. දැනගත්තා නෙවෙයි නොදන්න බව දැනගත්තා කියලා දැනගෙන ඉන්නවා නම් තව බොහෝ දේවල් දැනගන්න හම්බ වෙනවා. නොදන්න බව දන්නේ නැත්නම් දැනගත්තා කියලා හිතාගෙන ඉන්නවනම් ඉතින් ඒ අයට ධර්ම දේශනාත් දිගයි. කොච්චර ධර්මයේ දේශනා කළත් ඒ කිසිම ධර්මයක පිහිටන්නෙත් නැහැ. අවසානි බැලුවහම අපරාධ නිකන් කාලේ නාස්ති කරලා විතරයි. ඒ වගේ අඥාන තැනකට එන්නේ නැතුව නොදන්නවා කියන තැන ඉඳගෙන දැනගන්න උත්සාහ ගන්න. මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ උන්වහන්සේ දේශනා කරන පරිද්දෙන් අපි බලමු. දැන් අපි දුක්ඛ ආරි සත්‍ය ගැනයි මේ විග්‍රහ කරමින් ඉන්නේ තාමත්. කතමංච වික්කවේ දුක්ඛං ආරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ පිහෙ විප්පයෝගෝ දුක්ඛෝ යම්පි චං නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔන්න බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආරි සත්‍ය විග්‍රහ කරනවා විභංගයේ යටතේ. එතකොට මෙන්න මේ විදිහට දැන් දුක්ඛාරි සත්‍ය විග්‍රහ වෙනවා. දැන් අපි ජාතිය ගැනයි, ජරාව ගැනයි, මරණය ගැනයි සාකච්ඡා කළා. එහෙනම් අද අපි එතනින් එහා පැත්තට සාකච්ඡා කරන්න ඊට කලින් මට හිතුණා බුදුරජාණන් වහන්සේ මේ අනමතග්ග සංසාරේ අනන්ත කාලයක ඉඳලා උන්වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ බවට පත්වීම එහෙ නැත්නම් යති උත්තරීතර සම්බෝධිය ප්‍රාර්ථනා කරමින් දස පාරමිතා තුන් ආකාරයකින් පුරමින් සමතිස් පාරමිතා පුරමින් උන්වහන්සේ සාර අසංකල්ප කල්ප ලක්ෂයක සිට මේ සංසාරේ සැරිසරනවා. උන්වහන්සේ මහා බෝසතාණන් වහන්සේ වශයෙන් අනන්ත අප්‍රමාණ කැපකිරීම මැද මේ උතුම් වූ සම්බෝධිය ප්‍රාර්ථනා කරගෙන පැමිණෙනවා මේ සංසාර ගමන පුරා. මෙහෙම එනකොට උන්වහන්සේ දකින්න දෙයක් තියෙනවා භවයෙන් භවයට. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බසං යන ආදී වශයෙන් උන්වහන්සේ විග්‍රහ කරන්නේ අනේක ජාතික සිට සැරිසරුවා මේ සංසාරේ ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා මේ දුක නැමැති ජාතිය නැවත නැවත ගොඩනගෙන මේ ගහකාරකය නැත්නම් මේ වඩුවා මේකේ ඉදි කරන කෙනා හෙව්වා මම යන ආදී වශයෙන්. එතකොට උන්වහන්සේ මේ සංසාරේ පුරාම දැක්ක දෙයක් තිබුණා. බලන්න අනිත් මිනිස්සු ගෙවල් ඉදි කරනකොට අනිත් මිනිස්සු ගෙවල් ඉදි කරන ආකාරය හොයද්දී උන්වහන්සේ කල්පනා කරේ කවුද මේ ගේ ඉදි කරන්න මුල් වෙන්නේ කියලා. ඒ කියන්නේ අනිත් අය ගෙවල් හදන්න කල්පනා කරද්දී උන්වහන්සේ ගේ කඩන්නයි කල්පනා කරේ. මේ සංසාරය කියන ගේ අනිත් හැමෝම සංසාරේ කියන ගේ ඉදි කරගෙන ආපු ගමන. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සංසාරය කියන ගේ කඩා දමන ක්‍රමේ හොයාගෙන ආපු ගමන. අනිත් අය යන්නේ තව තවත් සංසාරය කියන ගේ ඉදි කරන්න ක්‍රම හොයාගෙන. අපගේ මහබෝසතාණන් සංසාරේ පාරමිතා පිරුවේ ඒ සංසාරේ කියන ගේ විනාශ කරලා දාන ආකාරය හොය බලන්න වෙනස. අන්න එතනයි තියෙන අරිය පරිශ්‍රණය කියන එක. අන්න ආර්ය පරිශ්‍රණය. අනරිය පරිශ්‍රණය මොකක්ද? තවදුරටත් සංසාරේ කියන ගේ හදන හැටි හෙව්වා. තව ගේ ලොකු කරගන්න හැටි හෙව්වා. තව ගේ දිගපළල වැඩි කරගන්න හැටි හෙව්වා. තව gedara ආයු කාලය වැඩි කරගන්න හැටි හෙව්වා. තව වැඩි කාලයක් මේ ගේ ඇතුළේ ඉන්නේ කොහොමද කියලා හෙව්වා.
ඕනෝක තමයි අනාර්යයන්ගේ පරිශ්‍රණය. ආර්ය පරිශ්‍රණය කියන්නේ මොකක්ද? ආර්ය පරිශ්‍රණය කියන්නේ මේ සංසාරයේ කියනගේ මේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායස රාගදේශ මොහයන් 11 ගින්දර පිරිච්ච මේ ගේ. මේ ගිනි ගොඩක් අරි කර මේ ගිනි ගයක්. මේ ගිනි ගේ නිදහස් වෙන්නේ කොහොමද කියලා හෙව්වා. අර මිනිස්සු ඔක්කොම අඥාන සහ මත් වෙච්ච මිනිස්සු. ඔවුන්ට සිහියක් තිබිලා නැහැ. රාගෙන් දේශයෙන් මොහෙන් මත් වෙලා ඒ නිසා ඇත්ත දැක්කේ නැහැ. ඒ නිසා උන් දැක්කේ නැහැ මේ ගේ ගිනි ගන්නවා කියලා. ඔවුන් ගේ ගිනි ගන්නවා කියලා දැක්කේ නැහැ. උන් දැක්කේ ගයක් විතරයි. ඒ ගින්දර දකින්න ඥානිය තියෙන්න ඕන. රාගේ දේශේ මොහේ කියන ගින්දරෙන් දැවෙනවා මේ ගේ. එහෙනම් මේ ගේ හදන හැටි නෙමෙයි මේ ගේ කඩන හැටි හොයන්න ඕන. මේ ගේ නැවත ඉදි කරන හැටි නෙමෙයි. මේ ගේ නැවත ඉදි කරන්නේ නැති ආකාරය හොයන්න ඕන. අන්න ඒක ආර්ය පරිශ්‍රණය. ආර්යංග පරිශ්‍රණය දුක නිවන සත්‍ය සොයන ඥානීය සොයන විමුක්තිය සොයන පඬිතුයන්ගේ ක්‍රමය එකයි. පරිශ්‍රණය ඒකයි. අනිත් සියලුම අඥානයන්ගේ ක්‍රමය තමයි අරක. වැඩි හරියක් මිටින් අනන්ත අප්‍රමාණ වශයෙන් ඉන්නේ අඥාන වේ නිසා අනිර්ය පරිශ්‍රණය තමයි බහුල. ආර්ය පරිශ්‍රණය ඉතාම දුර්ලභයි. එහෙනම් ඒ බඳු ආර්ය පරිශ්‍රණයේ යෙදිච්ච ආර්ය ශ්‍රාවකයන් මුණ ගැසීමත් අප්‍රමාණ සතුටක්. එබඳු මිනිස්සු අතිශය දුර්ලභයි. එයයි තමයි ආර්ය පරිශ්‍රණයේ යෙදිච්ච පිරිස. භාගතුන් වහන්සේ ගත්ත මාර්ගයේම අනුගමනය කරපු පිරිස. ඒ නිසා උන්වහන්සේගේ රැකවරණය ලැබෙනවා. ද්වේමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනරියාච පරියේෂණ මජ්ක්‍ධිම නිකාය මූල පණ්ණාසක පාළිය ඕපම්ම වග්ගය අරිය පරියේෂණ සූත්‍රය. ද්වේමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනරියාච පරියේෂණ මහන පරියේෂණ දෙකක් තියෙන එකක් ආර්යයි අනිත් එක අනාර්යයි. ආර්ය පරියේෂණය සහ අනාර්ය පරියේෂණය. අරිය අනරිය පරියේෂණ. දැන් බලමු එකෙන්කට. කතමාච බෙක්කවේ අනරියා පරියේෂණ. දැන් මොකද මේ අනරිය පරියේෂණي? අනරිය කිව්වේ මෝඩ, අඥාන, අන්ධ, මුලා වෙච්ච, පහතට වැටිච්ච මෙන්න මේ සත්වයා. මෙන්න මේ සත්‍යයේ පරියේෂණ. පිරිහිච්ච ඥානීය සිහිය මොට වෙච්ච අඥාන සත්‍යයේ පරිශ්‍රණය තමයි මේ අනරිය පරිශ්‍රණය කියන්නේ. එහෙනම් ඒ අනරිය පරිශ්‍රණය මොකද්ද? කතමාච භික්කවේ අනරිය පරිශ්‍රණ. ඔන්න අහගන්න එකෙන්කට. ඉද භික්කවේ ඒකච්චෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මං යේව පරියේසති. අන බලන්න. මොකද්ද මේ අනරිය පරිශ්‍රණය කියලා කියන්නේ? ඉද භික්කවේ ඒකච්චෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මං යේව පරියේසති. අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මං යේව පරියේසති. අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මං යේව පරියේසති. අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මං යේව පරියේසති. අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මං යේව පරියේසති. අත්තනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මං යේව පරියේසති. යන ආදි වශයෙන්. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන මොකද්ද මේ ආනාර්ය පරිශ්‍රණය කියලා කියන්නේ? මහාන යම් කිසිවෙක් ඉන්නවා එයා මේ අත්භවය මේ දැන් සොයන කෙනෙක් ඉන්නවානේ. මේ සොයන කෙනත් මේ අත්භවයෙන් සමානයි හැමතිස්සෙම අනිත් කෙනාට. මොකද මේ අත්භවය තුල තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම හතරමයි. ඒ ඔක්කොම සංකත ධර්ම නම් ඒ සියල්ලටම උරුම ධර්මය ධර්මතාව එකයි. එහෙනම් අනිවාර්යයෙන්ම හොයන කෙනත් සෙවීමට ලක් වෙන කෙනත් දෙන්නම එකයි. දැන් උදාහරණයක් කිව්වොත් ගිනි ජාලාවක් තියෙනවා. ඒ ගිනි ජාලාව තවත් ගිනි ජාලාවක් හොයන වගේ වැඩක්. අත්භවයෙන් එක සමානයි දෙන්නම. එතකොට අත්භවයෙන් එක සමාන දෙන්නේ එක්කෙනෙක් හොයනවා තව කෙනෙක් සෙවීමට ලක් වෙනවා. එක්කෙනෙක් තව කෙනෙක්ව හොයනවා. එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මහාන මේ දෙන්නම ಜಾතියෙන් සමානයි. මේ දෙන්නම ಜಾති ධර්ම කියන කොටසට ඇති වෙන්නේ. මේ උපදින කෙනෙක් මේ හේතුඵල වශයෙන් උපන්න කෙනෙක් නැවත ඒ වගේම හේතුඵල වශයෙන් ඉපදිච්ච කෙනෙක්ව හොයනවා.
හේතුඵල වශයෙන් හටගත්ත જાතියක් මේ තියෙන්නේ. මේක මේ ආත්මීය જાතියක් නෙවෙයි. අනන්ත සංසාරේ ඉඳලා ඒකාත්මිකව පැවතෙන જાතියක් නෙවෙයි මේ જાතිය. එතකොට අපිට හොයන්න කෙනෙක් ඉතුරු වෙන්නේ දෙයක් නැහැ. මොකද හොයන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම හොයන්න ඕන. භවයෙන් භවයට එක්කෙනෙක් එනවා නම්. භවයෙන් භවයට ඒකී ආත්මයක් සැරිසරනවා නම් අන්න අපිට හොයන්න තිබුණා. කොහොම මේ ආත්මය කියලා. දැන් මොකක් හොයන්නද? જાතියින් જાතියට ඉන්නේ. භවයෙන් භවයට ඒකාත්මිකව ආපු යම් සත්‍යයක්ද? සම්මුතික වශයෙන් අපි කියන ඉතින් භවයෙන් භවයට කියලා. සම්මුතික වශයෙන්. නමුත් අපි පටිසමුපාද ධර්මයට අනුව බලන්න ඕන. පටිසමුපාදයට අනුව. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙන්නේ. පටිච්ච සමුප්පාදයට අනුව බලන්න භවයෙන් භවයට එක්කෙනෙක්ම දින්නේ. ඒකීය සත්‍යයට එන්න පුළුවන් දෙයක්. එහෙනම් පේනවා මේ අත්භවයෙන් අත්භවයට හේතුඵල වශයෙන් අසාර සත්‍යයක් නිර්මාණය වෙන බව. අන්න මේ අසාර සත්‍යය මේ හොයන්නේ. අසාර සත්‍යය මොකද්ද හොයන්නේ? අසාර සත්‍යය එබඳුම જાතියක් ඇති තව පුද්ගලයෙක් හොයනවා, තව කෙනෙක් හොයනවා. කොමකට හොයනවා? මොකක්ද අවසානයේ බැලුවා මොකටද හොයන්නේ? ආස්වාදයේ පිණිස. ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, මනස පිනවන්න. ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඕනෑවි. ලෝකේ මොකද්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මෙන්න 12. මේ තමයි ලෝකේ. මායя තමයි සින්දුව කියන්නේ. ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඕනෑවි. දෙදෙනෙක් හිටියම ලෝකේ පවත්වාගෙන යන්න පුළුවන් හරිම ලේසියි. මොකද දෙන්නගේ ලෝකේ පවත්වාගෙන යන්න දෙන්නම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට උපකාර වෙනවා. රාගෙන්, දේශයෙන්, මෝහෙන්. එතකොට ලෝකේ පවත්වාගෙන යන්න පුළුවන් ලස්සනට. ඒ නිසා දෙන්නෙක් ඉන්නකන් ලෝකේ පවතිනවා. දෙන්න එක්කෙනෙක් වෙච්ච දවසට, එහෙම නැත්නම් බ්‍රහ්මචාරීෙක් වෙච්ච දවසට ලෝකේ අවසන් වෙන්න ඕනේ නේද? එහෙනම් බ්‍රහ්මචාරීන් ලෝකේ අවසන් කරනවා. දෙන්න කිව්වේ අර ග්‍රාම්‍ය ධර්මයමයි තුන්නේ. අන බලන්න. එතකොට එහෙනම් සොයලා තියෙන්නේ ඒ ආස්වාදය උදෙසා කුමක්ද? තමයි. තමුණු જાතියක් වශයෙන් හටගෙන ඒ જાතිය දුරුම ධර්ම අනුව පවතිද්දී තවත් જાතියක් සොයනවා සැපයි කියලා හිතාගෙන. එහෙනම් තමුණු දුක් ගොඩක් හිම් පිටින්ම සුද්ධ සිංහලෙන්ම කිව්වහම තවත් දුක් ගොඩක් හොයනනේ මදිවට. ගිනි ගොඩක් තව ගිනි ගොඩක් හොයන රස්නේ මදි කිය. ඉතින් ගිනි ගොඩවල් දෙකම එකතු වුණා මහා ගිනි ජාලාවක් තාපයේ දෙගුණ වෙනවා. ඒකයි වෙන්නේ. එතකොට එහෙනම් අන ಜಾති ධර්ම යන්ගෙන් යුක්ත සත්වයා ಜಾති ධර්මයේම නැවත සොයනවා. දෙන්නම අත්භවයෙන් සමානයි. මොකද දෙන්නටම තියෙන්නේ වේදනා මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර. අත්බව වස්තු හතර. ඒ හතර කාගේ සමානයි? සමානයි කියන්නේ හැඩතල වලින් එක සමානයි කියන එක නෙවෙයි, ස්වභාවයෙන් සමානයි. ධාතුන්ගේ ස්වභාවයෙන් සමානයි. නමුත් ඒවැය තියෙන සංයෝජන වල වෙනස්කම් තියෙනවා. ඒ නිසා ස්වභාවයෙන් වෙනස්. එතකොට අන්න පෙන්වන බුදු පියාණන් වහන්සේ ඒකච්චෝ අත්තනා ಜಾති ධම්මෝ සමානෝ ಜಾති ධම්මං ඒව පරියසති. ಜಾති ධර්මයෙන් යුක්ත පුද්ගලයන්ට ಜಾති ධර්මයක් කියන්නේ සත්‍යයම තමයි ಜಾති ධර්ම. සියල්ල ಜಾති ධර්ම. සියලු සංකත ಜಾති ධර්ම. ඉස්සරහට විග්‍රහ කරනවා අපි තව ටිකක්. සියලු සංකත ಜಾති ධර්ම. එතකොට මේ ಜಾති ධර්ම සහිත සත්‍යය හොයන්නේ තවත් ಜಾති ධර්මයක් ඇති කෙනෙක්මයි සැපයි කියලා හිතාගෙන. දැන් ඒ මට්ටමින් හිවුවට අපිට ඒක තේරෙන්නේ නැහැ නේ මොකද්ද මේ කිව්වේ කියලා. දැන් ඉස්සරහටත් බලමුකෝ තව. අත්තනා ජරා ධම්මෝ සමාන අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මං ඊව පරියසති. තමනුත් ජරාවටපත් වෙන ගමන් තව ජරාවක්ම සොයනවා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ජරාවටපත් වෙනවා. අපි පසුගිය සතියේ ජරාව කියන එක විග්‍රහ කළානේ. කොහොමද ජරාව කියන්නේ මොකද්ද? ලක්ෂණ කිහිපයකින්ම. එතකොට ඒ කැඩලා බිඳිලා මහලු වෙලා යන ස්වභාවය, ක්‍රමානුකූලව අභාවයට යන ස්වභාවය, දිරලා දුර්වල වෙන ස්වභාවය මේ ඔක්කොම ඇතුළත් ජරාව කියන ලක්ෂණයට. එතකොට එහෙනම් මේ ජරාවට ලක් වෙන හැම කෙනෙක්ම. එතකොට ජරාවටපත් වෙන සත්‍යයා දැන් හොයන්න ඕන මොකද්ද? දැන් ගම් වතුරක ගහගෙන යන මිනිහෙක් හොයන්න ඕන තව ජලයේද?
ගිනි ගොඩකට අහුවෙලා පිච්චෙන මිනිහෙක් තව හොයන්න ඕන ගින්දරමද? නුවණින් කල්පනා කරලා බලන්න. ජරාවෙන් බැටකන ලෝක සත්‍ය හොයන්න ඕන ජරාවද නැවත? අජරාව. නමුත් හොයන්නේ ජරාව. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ අනරිය පරිශ්‍රණ කිව්වේ. ඒ කියන්නේ මෝඩයන්ගේ හෙවිල්ල. දැන් ගිනි ගොඩක පිච්චෙන එකෙක් කෑ ගහනවා අනේ මට තව ගින්දර ගෙනත් දීපල්ලා මට ගින්දර දීපල්ලා අයියෝ මට තව ගින්දර දීපල්ලා කියලා අඬනවා නම් එකෙක් ගිනි ගොඩක පිච්චි ඒ මොන වගේ අඥානිද්ද? කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. දැනටමත් මේ ගින්දරෙන් පිච්චෙනවා. දැනුත් වෙන්නේ අප්‍රමාණ වශයෙන් ඒ ගින්දරට පිච්චෙන එක. පිච්චි කෑ ගහනවා තව ගින්දර ගෙනත් දියල්ලා කියලා. අනිවාර්යයෙන්ම අඥානිකම. ආය ගැන සැකයක් නැහැ නේ. ඉතින් කවුරුවත් ආය වාද කරන්නේ නැහැ නේ. ඒකාන්ත අඥානි මොන මෝඩෙක්ද යකෝ මූ කියලා. මිනිස්සු කියයිනේ දාට. ගිනි ගොඩක පිච්චෙන ගමන් කෑ ගහනවා තව ගින්දර ගෙනත් දියල්ලා. තව ගින්දර මදි කියලා. එහෙනම් ඒක ඥානවන්තයෙක් නෙවෙයි. ඒක අවිල්ල ඥානවන්තයෙක්ගේ සෙවිල්ලක් නෙවෙයි. ඒක ආන්ද වශයෙන් මේක අඥානිකගේ සෙවිල්ලක්. අනරිය පරිශ්‍රණයක්. අනරිය පරිශ්‍රණ. ජරාවටපත් වෙන ලෝක සත්‍යය ඥානවන්තයෙක් නම් හොයන්න ඕන ජරාව නෙවෙයි. අඥානියෙක් නිසා හොයන්නෙම ජරාවමයි යන්නේ. ජරාවෙන් යුක්ත සත්‍යයට ජරාවම ලං කරගත්තාම සැපතක් උදා වෙනවද? විපතක් නිසා. ජරාව තව ඩබල් වෙනවනේ, දෙගුණ වෙනවනේ. එන ගන්න බලන්න. ජරාවටපත් වෙන ඇහැ දුර්වල වෙනවා, කන දුර්වල වෙනවා, නාසය දුර්වල වෙනවා, දිව දුර්වල වෙනවා, කය දුර්වල වෙනවා, මනස දුර්වල වෙනවා. දුර්වල වෙන විතරක් නෙවෙයි, දුර්වල වෙනවා අභාවයට යනවා. අභාවයට යනවා කියන්නේ භාවිතයට ගන්න බැරුව යනවා. අභාවය කිව්වේ ඒකයි. භාවිතයට ගන්න බෑ. උදැල්ලේ මිට කැඩෙනවා. අන්න උදැල්ල අභාවයට ගියා. මිටක් අලුතෙන් ගහන්න ඕනේ නැත්නම් ඒක භාවිතයට ගන්න බෑ. ඕනෝ දෙයක් අභාවයට යනවා. අභාවයට ගියාම ගෙදරින් එළියට දානවා, පිළිකන්නට දානවා. වයසට ගියාම අම්මලා තාත්තලාව පිළිකන්නට දානවා. ගෙදර තියෙන පරණ කවිච්චිය, පරණ පුටු සෙට් එක පිළිකන්නේ තියෙන්නේ දැන්. අම්මත් ඉන්නවා පිළිකන්නේ, තාත්තත් ඉන්නවා පිළිකන්නේ පුංචි ඇනික්ස් එකක. මහා ගේක පොඩි ඇනික්ස් එකක අම්මා ඉන්නවා. මහා ගේ ඇයිති පුතාට හරි තාත්තට හරි. මේ පුතාට හරි දුවට හරි සමානයි. පුතාට හරි දුවට හරි. අර පිළිකන්න අයිති අම්මටයි තාත්තටයි. පිළිකන්නේ අර තියෙන පුංචි ලෑලි ගේ අයිති අම්මටයි තාත්තටයි. අභාවයට ගියාම ඉවත දානවා. අම්මලා තාත්තලා ඉවත දාන්න එපා වුණාට. එහෙම කරන්නේ මේ ලෝකේ අඥානියෝ. ඒ නිසා අභාවයට ගියාම භාවිතයට ගන්න බෑ. විසිකලා දාන. ඒ ස්වභාවයට කියනවා ජරාව කියලා. අන්න අම්මයි තාත්තයි ජරාවට කියන නිසා තමයි අර දැන් ජරා ගොඩක්නේ. ගේතොල තියාගත්තාම ගේට් ගඳ ගහනවා. ඒක එළියට දැම්මේ. දැන් ඊට පස්සේ දැන් ලං කරගෙන ඉන්නේ ජරාවටපත් වෙන්නේ නැති ටිකක්. ඒ නිසා දැන් ඉන්න බිරිඳක්, දැන් ඉන්න සැමියෙක්, දැන් ඉන්න ධර්මල්ලෝ, ඒ අය අජරාමර පිරිසක් ඉන්නේ. එයාලා ජරාවටපත් වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා දැන් අම්මයි තාත්තයි ජරාවටපත් වෙච්ච නිසා පිළිගන්නට විසි කරා. ජරාවටපත් නොවන වස්තුවක් ලං කරගත්තා. දැන් වස්තුව තියෙනවා ජරාවටපත් නොවි හැමදාම සදාතනික වශයෙන්. එහෙම තමයි හිතාගෙන ජීවත් වෙන්නේ. ඊට පස්සේ අර අසරණ අම්මට තාත්තට කරපු දේ විපාකات ලැබිලා තමන්ටත් පිළිගන්නට වැටින්න වෙච්ච දවසට තමයි තමන්ගේ ස්වභාවය දැක්කහම අනේ මම ජරාවටපත් වෙනවානේ. මට මෙහෙම හිතුන්නේ නැහැ තරුණ කාලේ. එහෙම වුණා නම් එහෙම කවදාවත් අර අසරණ අම්මට තාත්තට අර විදිහට කරනවා. එහෙම කරන්නේ අඥානියට දුර පේන්නේ නැහැ. අඥානයට දුර පේන්නේ නැහැ. අඥානය හැමතිස්සෙම බලන්නේ ළඟ විතරයි. අඥානයට ඕන මේ මොහොත සැපසේ වසන්ද විතරයි. ඒ නිසා අනුගේ බෙල්ල කපලා හරි සැපසේ වසන එක තමයි අඥානයේ සිටිත. ඒ නිසා ඥානවන්තයෙක් වශයෙන් දුරදිග කල්පනා කරන්න ඕන හැමතිස්සෙම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන බුද්ධ ශ්‍රාවකයෝ නම් සංසාරේ දකින්න දුර හිතා ගන්නවත් බැහැ. ඒ නිසා තමයි වුන් නිවන් දකින්නේ. මොකද වුන් අනන්ත සංසාරෙම විනිවිද දකින්න වුන්ගේ ප්‍රඥාවෙන්. එතකොට වුන් දකින්නවා සැප විඳින්න තැනක් මේ සංසාරේ නොමැති බව. එදාට වුන් මේ සංසාර දුකින් නිදහස් වෙනවා. සංසාර ගැන තියෙන චන්දරාගෙන් නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා ජරාව නෙමෙයි සොයන්නේ ප්‍රඥාවන්තයෝ. අජරාව, අජර ස්වභාවය. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජරාවටපත් වෙන කෙනා ජරාවම සොයනවා. ඊට පස්සේ මුළු ජීවිතේම ජරාවක් බවටපත් වෙනවා. ඊට පස්සේ ඉතින් අවසානයේ ගඳ ගහනවා. මොකද ඉතින් ජරා ගොඩ නැති ජීවිතේම ජරා ගොඩක් අන්තිමට බැලුවාම. හරි ලස්සනයි ජීවිතේ, සුන්දරයි ජීවිතේ,
ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙටගෙන නොතෙවිලා හදසැනකෙලිය වල්මත් වීලා රසෝගේ රැඳිලා ඉඳලා තියෙන අවසාන බැලුවම ජරා ගොඩක්. රසෝගේ රැඳිලා ඉඳලා තියෙන ජරා ගොඩ. අවසානයේ තමයි ඒක දැක්කේ. එතකොට තමයි ඥානෙ පහළ වුණේ. ඉතින් එතකොට ප්‍රමාද වැඩි. මොකද පුළුවන් කාලේ හේතුවේ නැහැ කවදාවත් ජරාටපත් වෙයි මෙහෙම ඉන්න හියක් වෙයි. අවසානයේ දරුවන්ටත් එපා වෙයි. අවසානයේ ගෙදර අවලංගු කාසියක් වෙයි. ජරා ගොඩක් වෙලා පිළිකන්නට දායි කියලා හිතුන්නේ නැහැ. ඒ නිසා පුළුවන් කාලේ පුළුවන් තරම් දෙගන්නටුවා. පුළුවන් තරම් දෙගන්නටලා පුණ්‍ය ශක්තියත් නසාගෙන මේ උතුම් මනුස්ස භාවයත් අපිරිසිදු කරගෙන අවසානයේ පිළිකන්නටම පුණු කොටටම වැටුණා. ගොඩක් අයට ජීවිතේ වෙලා තියෙන ඕකයි. අර වයසට ගිහිල්ලා දැන් ඉතින් අර පිළිකන්නේ කෙඳිරි ගන්න අම්මයි තාත්තයි දැක්කහම මිනිස්සු හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය හැටියට කරුණාවෙන් ඔවුන්ට පිළිහිට වෙනවා. ඒව දැක්කහම සංවේගයක් ඇති වෙනවා. නමුත් තමන් කරගත්ත දේ තමයි ඒක. අත්තනා භ්‍යාදි ධම්මෝ සමානෝ භ්‍යාදි ධම්මං ඒව පරියේසති. දැන් පිළිකාවක් හැදලා තියෙන යම්කිසි මිනිහෙක්ට. දැන් මේ මිනිහා හොයනවා තවත් අනේ මට පිළිකාවක් හැදලා තියෙන එකෙක් මලං කරලා දීපල්ලා කොහෙන් හරි හොයලා දීපල්ලා මට ඒකට තමයි සැනසීම ලැබෙන්නේ මට පිළිකාවක් හැදලා තියෙන මිනිහෙක් ගෙනලා දීපල්ලා කියලා කෑ ගහනවා. ඒ මිනිහා ගැන මොකද හිතෙන්නේ? මේ මිනිහාගේ පිළිකාවක් හැදලා මුළු ඇඟම වණ වෙලා දැන් ක්‍රමානුකූලව මුළු ශරීරයම ඔඩු දුවලා ශරීරෙම වෙනසෙමින් පවතින්නේ මේ දැන්. අප්‍රමාණ දුකකින් පීඩා විඳිනවා මුළු ශරීරෙම දැන් පිළිකාවක් හැදිලා. මේ මිනිහා කෑ ගහනවා මට සැනසීමක් උදා කරගන්න තව මෙබඳුම ආකාරයෙන් පිළිකාවක් හැදිලා තියෙන මිනිහෙක් ගෙනලා දීපල්ලා කියලා. මේ මිනිහා ගැන මොකද හිතේ? මිනිසු කියන්නේ මේ වගේ ගොබ්බ මෝඩ යහි. දැනුත් මේ පිළිකාවක් හැදිලා දුක් විඳින ගමන් මේ තමනු තව පිළිකාවක් හැදලා තියෙන මිනිහෙක්ම බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආස්වාදයේ පිණිස. මොන වගේ මිනිහෙක්ද මේ අකා කියලා මිනිසු කියයි. දැන් ඔක උපමාවක් විතරයි. ඇත්තටම ඕක ලෝකේ නැහෙනි කියලානේ කෙනෙක්ට හිතෙන්නේ. ඇත්තටම මෙච්ච අවස්ථා නැද්ද? මට මතක් වෙන සිද්ධියක් තියෙනවා තාමත් ඒ සිදුවීම ඊට ඉස්සෙල්ලත් මං කියලා තියෙනවා. ඔහොම එක්තරා විශ්වවිද්‍යාල ඉවලක් හිටියා අතිශය සුන්දර දෙන්නම නිකන් සමනලයයි සමනලී වගේ හිටියේ. අවසානයේ විවාහ වුණා. විවාහ වුණෙත් ලොකු විශාල මහා විශාල පාටියක් අරගෙන අවසාන ඉතාම සුළු කලකින් අර ඉතාම රූමත් තරුණිය ඉතාම විරූපී තැනැත්තියක් බවට පත් වුණා පිළිකාවන් නිසා. දැන් එහෙම වෙච්ච අවස්ථා තියෙනකොට නෝනටයි මහත්තයටයි දෙන්නම එහෙම වුණා හැදෙන්නත් පුළුවන්. එහෙම නොයි තියෙන්න බෑනේ. එහෙම නැත්නම් මහත්තයාට එක ලෙඩක් නෝනට තව ලෙඩක්. මහත්තයාට ලෙඩ 10ක් නෝනට ලෙඩ 20ක් විතර තියෙන එහෙම නැත්නම්. එක එක විදිහට ලෙඩ. මේ මම කියන්නේ සම්මුතික වශයෙන් කායට හට ගන්න ලෙඩ. ඊටත් වඩා ලෙඩ තියෙනවා මනසේ. ඒක ලෙඩ ගොඩක් තනි කර. එතකොට භ්‍යාදි ධම්මෝ මේ දැන් ලෙඩ ගොඩක් තව ප්‍රාර්ථනා කරන ලෙඩ ගොඩක්. භ්‍යාදි ධම්මෝ සමානෝ භ්‍යාදි ධම්මං ඒව පරියේසති. ලෙඩ ගොඩක් තව ලෙඩ ගොඩක් හොයන. එක ලෙඩකින් පෙළෙනවා තමනුත්. තව කෑ ගහලා ඉල්ලනවා තව ලෙඩු මට ගෙනත් දීපල්ලා තව ලෙඩ ගෙනත් දීපල්ලා මට. ලෙඩ මදි. දැන් තනියෙන් හිටන එක ලෙඩයිනේ. දෙන්න තුන් දෙනා වෙනකොට ලෙඩ 2යි 3යි 4යි. මට තව ලෙඩ ගෙනල්ලා දීපල්ලා. මට තනියෙන් ඉන්න බෑ ලෙඩ ඕන. ලෙඩ. තමුණුත් 8 රෝග 9 ව්‍යාධි සහිතව. කොයි වෙලාවෙ මොන වගේ විපත්යකින් විනාශ වෙලායිද දන්නේ නැහැ. හිසේ සිට පාදාන්තය දක්වා මොන වගේ රෝගයක් මතුවේද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ලෙඩ වෙයිද දන්නේ නැහැ. කොහොම කියන්නද කියලා. මේ මෙහෙම බනහල යනවා ගිහිල් ඉවරලා කියනවා හරි වැඩේ මේ පපුවේ ලේ කැටියක් හිර වෙලා ලේ කැටි දෙක තුනක් හිර වෙලානි ඔපරේෂන් එකක් කරන්න ඕනේ නැත්නම් සතියක් දෙකක් ඇතුළත මී යනවා කියලා. දැන් එතකොට දැන් ඒක අහලා අනේ මට එහෙම වෙන එකක් නෑ කියලා හිතුවාම හරියනවද? දැන් Tamanටත් එච්චර තමයි. කොයි වෙලාවෙ මොන වගේ ලෙඩක් මතුවෙන්න පුළුවන්ද? ඔබ දැකලා නැද්ද? කුසේ කලලින් ඉන්න අවස්ථාවේ ඉඳලම ලෙඩ වෙලා මී යනවා. මිනිස්සු. බිහි වෙච්ච මොහොතේදීමත් මී යනවා ලෙඩකින්. ඉපදෙන්නෙම ලෙඩ වෙලා. ඉපදෙනවම දැකලා නැද්ද ලෙඩ වෙලා?
මුළු ජීවිතේ පුරාම තියෙන ලෙඩ වෙලා. ඉපදෙනවත් දැක්ක නේද ලෙඩ වෙලා. මැරෙනවත් දැක්ක නේද ලෙඩ වෙලා. ඉපදෙනවත් දැක්ක ලෙඩ වෙලා. මැරෙනවත් දැක්ක ලෙඩ වෙලා. උපතයි මරණයයි අතර දුක් විඳිනවත් දැක්ක ලෙඩ වෙලා. Tamanටත් එච්චර නේද? එදා අපගේ මහා බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක්කහම එක වතාවයි දැක්කේ. ඇත්ත තේරුම් ගත්තා. අපි කී වතාවක් දැක්කද? පොඩක් නුවණින් කල්පනා කරන්න. Taman කී වතාවක් දැකලා තියෙනවද? Tamanට නමුත් මේ සත්‍ය ස්පර්ශ වෙන්නේ නැද්ද? ඒ සත්‍ය ස්පර්ශ වුණොත් තමයි අන බණ අහන්න පටන් ගන්න. ඔන්න කවුරු හරි ඔබෙන් ඇහුවොත් එහෙම බණ අහන්න ගන්න කෙනෙක් කොතන ඉඳලාද කියලා මෙන්න මේ සතර පෙර නිමිති දැක්ක තැන ඉඳලා කියලා කියන්න බය නැතු. අපගේ මහබෝසතාණන් වහන්සේ විතරක් නෙවෙයි අපිත් මේ සතර පෙර නිමිති දකින්න ඕන. අඩු වැඩි වශයෙන්. එතකොට තමයි බණ අහන්න යමු වෙන්නේ. විමුක්තිය සයන්ද යමු වෙන්නේ. අන බලන්න. ඒ නිසා අර බමුණු එදා කිව්වේ මහබෝසතාණන් වහන්සේගෙන් මේ සතර පෙර නිමිති සංගවන්න. එතකන් අර විමුක්තිය පිළිබඳ උවමනාව ඇති වෙන්නේ නැහැ. ඒ වගේ මහේශාක්‍ය මහා ප්‍රඥාවන්ත මහෝත්තමයෙක් නිසා උන්වහන්සේට නගරයක් මිදි කළා. ඒ විදිහට සතර පෙර නිමිති සංගවලා. අපි ඒ වගේ ප්‍රඥාවක් ඇති පිරිසක් නෙවෙයි. අපේ තියෙන ඔලොමොට්ටල අඥානකම ඉහවහ ගිය නිසා අපට ස්පනා අපිට මෙහෙ මොහොම තිබුණා සතර පෙර නිමිති. පේන්නේ. අපිට ආය අමුතුවෙන් හංගල නගර හදන්න ඕනේ නැහැ. ඒ තරම් අඥානයි අපි. අපේ ස්පනා අපිටම පේන්න තියෙනවා සතර පෙර නිමිති. ඉහටත් උඩින් සතර පෙර නිමිති පේන්න තිබුණා. අන්ධේ වගේ ජීවත් වෙන්න. අන්න බලන්න. අනාර්ය පරිශ්‍රණීයමයි යෙදෙන්නේ. එහෙනම් කොච්චර අපි දැකලා තියෙනවද ලෙඩ වෙනව? තමනුත් කීවතාවක් ලෙඩ වෙලා තියෙනවද? අනුනුත් ලෙඩ වෙනව කොච්චර වතාවක් දැකලා තියෙනවද? තමන්ගේ ගෙදර, තමන්ගේ සමාජිකයෝ, තමන්ගේ පවුලේ සමාජිකයෝ කී දෙනෙක් ලෙඩ වෙලා තියෙනවද මේ වෙනකොට? කී වතාවක් ලෙඩ හොඳ කරගෙන තියෙනවද? කී දෙනෙක් ලෙඩ වලින් මැරලා තියෙනවද? කීයක් ලෙඩ හොඳ කරගන්න බැරුව තියෙනවද? නමුත් තාමත් හොයන්නේ. තවම හොයන ලෙඩ නේද? තවත් ඕන ලෙඩ. තව ලෙඩක් දාගත්තා කියනවා ඊට පස්සේ. ලෙඩමයි හැමදාම දාගත්තේ බලද්දි. අන්න බලන්න. ඒකයි අනාර්ය පරිශ්‍රණය කිව්වේ. කියන්නේ අඥානයන්ගේ ක්‍රමෙමයි ඒක. මේ ලෝකේ. කොයිම වෙලාවකවත් කල්පනා කරන්නේ මේකේ නිදහස් වෙන මාර්ගයක් ඇද්ද කියලා. තව තවත් ඒ දුක වැඩි කරගන්න ක්‍රමයක් කල්පනා කරන්න. ඒ කියන්නේ ලෙඩ වලින් පෙළෙන ගමන් තවත් කල්පනා කරනවා තව ටිකක් ලෙඩ ටිකක් එකතු කරගන්න ඕන ජීවිතේට. නොයෙකුත් ලෙඩ. දැන් අහගෙන ඉන්න මේ ධර්මයේ හොඳට, අද අහගෙන ඉන්න හොඳට. එතකොට ඇති වෙන්න වැටහි මේ ධර්මයේ ගැඹුරට. මොකද මේ හැම වචනයක්ම බුදු පියාණන් වහන්සේගේ අපේ නෙමෙයි. ඒ මහෝත්තමයන් වහන්සේ මහා කාරුණික මහා සාස්තුතුමන් වහන්සේ අප කෙරේ අනන්ත පරිමාණ කරුණාවකින් දයාවකින් මේ ධර්මයේ දේශනා කළේ. මේ සසර දුකින් නිදහස් වෙන්න මේ ඇත්ත සිහි බුද්ධියෙන් දකින්න කියලා. අපි ඇත්ත සිහි බුද්ධියෙන් දකින්නේ නැහැ. ඒකයි අපිට ඇත්ත ස්පර්ශ වෙන්නේ නැත්තේ. ඒකයි සතර පිරිනිමිති කොච්චර දැක්කත් කලකිරෙන්නේ නැත්තේ. එදා අපේ මහබෝසතාණන් වහන්සේට නම් එක වතාවයි දකින්න ඕමනා වුනේ. එකම එක වතාවයි දකින්න ඕමනා වුනේ. එකම එක වතාවයි. අපිට 100 වතාවක්, 1000 වතාවක්, ලක්ෂ වතාවක් මේ ජීවිතේ දකින්න ලැබෙන්න ඇති නේද සතර පිරිනිමිති. කො දැක්කද හරියට සතර පිරිනිමිත්ත? දැක්කනම් මේ වෙනකොට ඔබ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන උතුම් වූ මිනිසෙක් බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒක නාශකයක් නෑ. කුමන ආකාරයෙන් හෝ සතර පිරිනිමිති දකින්න ඕන ලෙඩෙක්, මහල්ලෙක්, මලකඳක්, පැවිදිරුවක්. ඒක තමන්ගේ ජීවිතයේ ඇසුරින් දකින්නත් පුළුවන්, තමන්ගේ නිවසේ අම්මා තාත්තා වෙන්නත් පුළුවන්. ඒ ලෙඩා මහල්ලා මලකඳ. අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඒ පැවිදිරුව තමන්ගේ පවුලේ සමාජිකයෙක්, තමන්ගේ පවුලේ කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් තමන් වෙන්නත් පුළුවන්. කුමන හෝ ආකාරයකින් මේ සතර පෙරනිමිති දකින්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද්ද? මේ සතර පෙරනිමිතිවත් දකින්න බැරි නිසා නේද මේ අනරිය පරිශ්‍රණය දෙන්නේ. ඒ කියන්නේ මේ ස්වභාවයන් මේ ලෝකේ පවතිනවා නේද? එතකොට අපි මේ ඇලොම් කරන්නේ ආදරය කරන්නේ ඉබඳු ස්වභාවයන්ට නේද කියලාවත් වැටහෙන්නේ නැහැ. මේ ආදරය කරන්නේ මේ ජරාවටපත් වෙන ස්වභාවයට නේද? මේ ආදරය කරන්නේ ලෙඩවලට, මේ ව්‍යාධියටපත් වෙන ස්වභාවයට නේද? මේ ආදරය කරන්නේ මේ මරණයටපත් වෙන ස්වභාවයට නේද? එහෙනම්
ඒ ව්‍යාධිය, ඒ ජරාවට, ව්‍යාධියට, මරණයට ආදරය කරන අපට ඒ ව්‍යාධිය, ඒ ජරා, ව්‍යාධිය, මරණය නිසා සතුටක් උපදින්න පුළුවන්. අනිවාර්යයෙන් මේ දුකක්. දුකට ආදරය කරපු ලෝක සත්‍යයට දුක හැරෙන්න වෙන මොනවරුම වෙන්නද? ගින්දරට පෙම් බඳින මිනිහාට තාපයයි 10යි හැර අන් කුමක් උරුම වෙන්නද? තාපයයි 10යි විනාශයයි. ගින්දරට පෙම් බඳින මිනිහට උරුම වෙන්නේ එච්චරයි. එහෙනම් අන්නේ බව නුවණින් දකින්න ඕන. මේ ඔක්කොම දුක් ගින්දර. එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙනම් අපිට මෙන්න මෙහෙම ලෙඩ වෙන ගමන් තමනුත් නොයෙකුත් ආකාරයේ කායික ලෙඩ, මානසික ලෙඩ. මිනිසයන්ට වැඩියෙන්ම තියෙන කායික ලෙඩ නෙවෙයි මානසික ලෙඩ. කාමී නිසා හදාගත්ත ලෙඩ තියෙන මනසේ බහුල වශයෙන්. ඒ ලෙඩ ටික හොඳ කරගන්න බැරි නිසා තමයි මනසේ දුක් විඳින්නේ. මානසික දුක් විඳින්නේ යමෙක් මනස ලෙඩ වෙච්ච නිසා. කායිකව දුක් විඳින්නේ කය ලෙඩ වෙච්ච නිසා. මානසික දුක් විඳින්නේ මනස ලෙඩ වෙච්ච නිසා. එහෙනම් ඔබ වැඩියෙන්ම ජීවිතේ දුක් විඳලා තියෙන්නේ මනස නිසාද කය නිසාද කියලා බලන්න. එතකොට ඔබට පෙනෙයි කය නිසානේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ මනස නිසා. ඒ කියන්නේ වැඩියෙන්ම ලෙඩ වෙලා තියෙන්නේ මනස එහෙනම්. ඒ විතරන්නේ මුළු සංසාර ගමන පුරාම අසාර භවික සත්‍යයක් වශයෙන් දුක් විඳා නම් දුක් විඳේ මනස ලෙඩ වෙච්ච නිසාමයි. කය ලෙඩ වෙච්ච වෙලාවලත්, කය ලෙඩ වෙච්ච අවස්ථාවලත් බොහෝ දුක් විඳලා තියෙනවා. හැබැයි වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ මනස ලෙඩ වෙලා. මනස රෝගී වෙලා. මනසේ රෝගය තමයි කාමය. රෝගෝති වික්කවේ කාමාන මේතං අදි වචනම් මහාන මේ රෝගය තමයි මේ කාමය. මේ කාමය තමයි මේ මනසේ පවතින රෝගය. මේ රෝගේ තියෙනකන් දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් ඥානවන්තයා හොයන්න ඕන මේ රෝගී සුව කරගන්න ආකාරය. නැවතු තව ටිකක් ලෙඩ ටිකක් කොහොමද එකතු කරගන්නේ කියලා නෙවෙයි. බලන්න ලෙඩ වෙච්ච මිනිසෙක් හොයන්න ඕන මොකද්ද? බෙහෙත් සහ ප්‍රතිකාරනේ. ලෙඩෙක් නම් අනිවාර්යයෙන්ම හොයන්න ඕන බෙහෙත් ප්‍රතිකාර. නමුත් මේ ලෙඩා හොයන්නේ බෙහෙත් ප්‍රතිකාර නෙමෙයි. තව ලෙඩෙක්ව, තව ලෙඩක්ව නම්. මේ මොන වගේ ලෙඩෙක්ද? අනිවාර්යෙන් අඥාන ලෙඩෙක්. මොකද බෙහෙත් හොයන්න ඕන මිනිහා, ප්‍රතිකාරයක් හොයන්න ඕන මිනිහා හොයන්නේ මොනවද? තව ලෙඩක්, තව ලෙඩෙක් ඉන්න තැනක්, තව ලෙඩෙක්ගේ වගේ විස්තරයක්, තව ලෙඩ වෙන හැටි, තව ලෙඩ හදා ගන්න හැටි, තව ලෙඩ වෙන්න පුළුවන් ක්‍රම. ලෙඩ වෙන්න පුළුවන් ක්‍රම කියලා මාර්යා කියන්නේ ලස්සනට ඇවිල්ලා. ඔබට කියයි වට ලස්සන වෙන්න ක්‍රමයක් තියෙනවා දන්නවද? ලස්සන වෙන්න මෙන්න මේ ඉන්ජෙක්ෂන් එක ගහපල්ලා. එතකොට ලස්සන වෙලා එනවා. ඇඟේ හැමත් වෙනස් වෙලා අනාගතේ පිළිකාවක් හම්බ වෙනවා හැබැයි. ඒ ගැන කියන්නේ ඒසා තව ලෙඩ වෙන ක්‍රම තමයි හොයන්නේ. අනාගතේ හෙන ගහලා ගියත් කමන්නේ. මේ මොහොතේ සුදු වෙනවනම්. අන්න ඒකයි අපේ චින්තනය. ඉතින් ඒ වගේ චින්තනයක් තියෙන මිනිසයන්ට සැප උදා වෙයි කියලා හිතන්න තරම් පිස්සුවක් ඔබට ඇති කියලා මං හිතන්නේ. ඒ මිනිසයන්ට සැප උදා වෙන්නේ නැහැ කවදාවත්. ඒ මිනිස්සු මෙලොවත් පරලොවත් දුකම උදා කරගන්නේ. මිනිස්සු කිව්වට ඉතින් සම්මුතික වශයෙන් අපි අත්භවය හඳුන්වනවා විතරයි. ඔතන මොන කුමන ආකාරي සත්‍ය ජීවත් වෙනවද කියලා කවුද දන්නේ? කාමී ආස්වාදී නිසා ඉහවහා ගිය තණ්හාවෙන්, ලෝභයෙන් යුක්ත මල පෙරේතෙක් එතන ඉන්නවද කියලාවත් අපි දන්නේ නැහැ. එහෙනම් බලන්න අති බහුතරයක් දෙනා කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් පවා රෝගීන් බවට පත් වෙලා තව තවත් ඒ කායික මානසික රෝගමයි සොයන්නේ. මේ සියලු කායික මානසික රෝගයන්ට හේතු ආස්වාදේ. ආස්වාදයට චන්දරාගෙන් නොබැඳුනා නම්, ආස්වාදේ සැපයි කියලා නොසිතුනා නම්, නොහිතුවා නම්, ආස්වාදේ සැපයි කියන මුලා සහගත මානසිකත්ව හිතින් දුර වෙලා තිබුණා නම්, එහෙනම් ඒ ආස්වාදයේ කෙරෙහි පවතින චන්දරාගය, තණ්හාව ෂේ වෙලා යනවා. එහෙමනම් පෙර අවිජ්ජාව සහ තණ්හාව ෂේ වෙලා තිබුණා නම් අද මෙතන රෝගයේ වශයෙන් නම් කරන්න කයක් සහ මනසක් නැහැ. එහෙනම් අන්න ඒ විදිහට අනිත්‍ය ලක්ෂණයට අනුකූලව හේතුඵල ධර්මයක් විවර්ෂණය කරන්න ඕන. මේ ධර්මයේ දකින්න ගමන්ම. එහෙනම් අන බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ලෙඩ වෙන ගමන්ම ලෙඩ ගොඩක්ම හොයනවා මේ ලෝක සත්‍යය. කවදාවත් අපි හිතන්නේ නැහෙනි අපි ලෙඩ වෙයි කියලා. කවදාවත් අපි හිතන්නේ නැහෙනි අපි ආදරය කරන කෙනා ලෙඩ වෙයි කියලා.
ඒ නිසානේ අපි ආදරය කරන පිරිස වැඩි කරගන්නේ. එන්නෙන්ද වැඩි කරගන්න. එන්නෙන්ද වැඩි කරගෙන තියෙන්නේ මොනවද අවසානයේ බැලුවාම ලෙඩ වැඩි වෙච්ච තරමට ප්‍රියයන් රෝගත් වැඩි එතන. රෝගේ නිසා හටගන්න දුකත් වැඩි එතන. අන්න බලන්න එහෙනම්. දුක පවතින්නේ කොතනද? අපේ අඥානකම තුල. අපි අඥාන නිසා මේ ධර්මයේ නොදැක්ක නිසා අපි සැපයි කියලා හොයලම තින්නේ දුකමයි. ඒක තමයි භාග්‍යතුන් හතිනේ පෙන්වා දෙන්නේ. එතකොට අන්න අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මං ඒව පරියේසති. තමනුත් මේ මොහොතක් පාසා මරණයට ගමන් කරන ගම. තව දුරටත් මැරෙන යමෙක්ම හොයනවා. මැරෙන දෙයක්ම හොයනවා. මැරෙන කෙනෙක්ම හොයනවා. මරණයම සොයනවා. මරණයම සොයන පුද්ගලයාට මරණය හැරන් කුමක් මුණ ගැහෙන්නද? තමනුත් මැරෙනවා. දැන් හොයන්න ඕන මොකද්ද? මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? එහෙම නැත්නම් මරණය අවසන් කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? මරණයේ කෙලවර වුණ තැනක් නැද්ද? ඒ දේ නෙමෙයි හොයන්නේ. කොහොමද හොයන්නේ? මරණය. මරණය නෙමෙයි ඇත්තටම හෙව්වේ. මොකද්ද? ආස්වාදේ. නමුත් ලැබුණේ මොකද්ද? මරණය. ඇයි ඒ? ආස්වාදේ යටයි මරණය හංගලා තිබුණේ. මාළුව හෙව්වේ බිලී කටුව නෙමෙයි. මාළුව හෙව්වේ හැම. නමුත් හම්බුනේ බිලී කටුව. ඇයි ඒ? හැමයට හංගලා තිබුණ බිලී කටුව. ලෝක සත්‍ය හොයන්නේ මරණය නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ගැඹුරු ධර්මයේ දකින්න. දැන් මේ මෙතන බුදු පියාණන් වහන්සේ පෙන්න අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මං ඒව පරිහති කිව්වහම මැරෙන ගමන් තව මරණයක් හොයනවා කියලා කිව්වහම මේ තව මැරෙන්න ඉන්නේ කවුද? මැරෙන්න ඉන්නේ මගේ වටේ රොක් යල්ලා කියලා එහෙම මරණය හොයනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. තව කෙනෙක් අපි හොයන්නේ මොකටද? අපි මුලින්දි සාකච්ඡා කළා. තව කෙනෙක් හොයන්නේ මොකටද අපි? ආස්වාදයේ පිණිස. නැත්තම් Brahmachariය වසන්න පුළුවන්. ආස්වාදයේ අවස නැත්තම් කෙනෙක්ට Brahmachariයව වසන්න පුළුවන්. බ්‍රහ්මයෙක් වශයෙන් තනියෙන්. හුදකලා වසන්න පුළුවන්. සම්මුතික වශයෙන් සමාජ ආයතනයක්, ආගමික ආයතනයක්, එහෙම යන ආදි වශයෙන් ආයතනයක් පවත්වනකොට අපිට ඒක රාශී වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නෙමෙයි මේ කියන්නේ. ආස්වාදයේ පිණිස දෙදෙනෙක් ඇසුරු නොකිරීම. දෙදෙනෙක් වශයෙන් ඇසුරු නොකිරීම. ග්‍රාම්‍ය මෛතුන කිව්වේ ඒකයි. බොහොම පහත් මෛතුන ධර්ම කියන්නේ ස්වභාවය. ඒ කියන්නේ හිත දමනය කරගන්න බැරි ස්වභාවය තමයි එතනින් පෙන්눔 කරන්නේ. එතකොට අන්න ලෝකයට පේනවා ඔහු දමනය නොවිච්ච, දමනය වෙන්නේ නැති සිතක් ඇති පුද්ගලයෙක්. පඬිතුයෝ නිග්‍රහ කරනවා. අඥානෙ වර්ණනා කරනවා. ඒකයි ක්‍රමය. කාමයට පඬිතුයෝ නිග්‍රහ කරනවා. අඥානෙ වර්ණනා කරන උදේ ඉඳලා රැ වෙනකන් ඔබ දැකලා ඇති බලන්න ලස්සන රූප එන්න මෙන්න ලස්සන මිහිරි ශබ්ද මේ බලන්නකො මිහිරි ගන්ධ මේ කොච්චර රසද මේවා මේ බලන්නකො මේ පහස බලන්නකො පුදුම පහසක් නෙමේ කොච්චර මිහිරි පහසක්ද මේක මේ බලන්නකො මේ වගේ මිහිරි අදහස් අන දැක්ක පඬිතුයෝ කාමයට නිග්‍රහ කරනවා දිවාරය නොබලා අඥානය කාමයට වර්ණනා එකතු කරනවා දිවාරය නොබලා ඔක තමයි වෙනස. එනිසා ඔබ අසුරු කරන්නේ පඬිතෙක්ද එහෙම නැත්නම් බාලයෙක්ද කියලා නුවණින් දකින්න ඕන. එහෙනම් අන්න අර ලෙඩ වෙන ගමන් ජරාවටපත් වෙන ගමන් ලෙඩ වෙන ගමන් ඊළඟට මරණයටපත් වෙන ගමන් තව ජරාවක්ම තව ලෙඩක්ම තව මරණයක්ම සොයනවා කිව්වේ මොකටද? ලෙඩක් මරණයක් ලෙඩක් ජරාවක් ලෙඩක් මරණයක් සොයා ගන්න තියෙන උමනාවටද නැහැ. ආස්වාදයේ සොයා ගන්න තියෙන උමනාවට. හෙව්වේ ජරාව නෙවෙයි. හෙව්වේ ලෙඩ නෙවෙයි. හෙව්වේ මරණය නෙවෙයි. හෙව්වේ ආස්වාදය. නමුත් ලැබුණි ජරාව ලෙඩ මරණය. ජරා ව්‍යාධි මරණ මුණ ගැහුණි. හෙව්වේ ආස්වාදේ. අර මාළුවට වෙච්ච වැඩේමයි වෙලා තියෙන්නේ. මාළුව හෙව්වේ හැම. නමුත් මුණ ගැහුණි බිලී කටුව. ඒ වගේ ලෝක සත්‍ය හොයන්නේ ආස්වාදය. නමුත් මුණ ගැහින්නේ ජරා ව්‍යාධි මරණ. මොකද ඒ ජරා ව්‍යාධි මරණ තමයි අර ආස්වාදය ඇතුලේ හංගලා තියෙන්නේ. ඕක දකින්න බැරි තාක්කල් ආස්වාදයමයි ප්‍රාර්ථනා කරන්නේ අඥානය මේ ලෝකේ. ආස්වාදය කියලා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මොනවද? මෙන්න මේ ටිකයි කියලා භාගතුන් වහන්සේ අරිය පරේෂණ සූත්‍රයේ අනරිය පරේෂණයේ යටතේ අපිට පෙන්වා දෙනවා. අන්න ලෝකයා හොයන ටික. තමනුත් මැරෙන ගමන් මරණයට පත්වන යමක්ම මරණයට පත්වන කෙනෙක්ම සොයනු. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපි අවසානට බලමු. දැන් ඔය ගැන
ඔයිට වඩා විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මං යේව පරියසති. තමනුත් ශෝක කරන ගමන්, තමනුත් ශෝකෙන් යුක්තව වාසය කරන ගමන්, තමන් තුළ ශෝකේ හට ගන්නවා. තමනුත් ශෝකයෙන් පෙළෙනවා. තමනුත් ශෝකී ජීවිතයක් ගත කරන්නේ. එහෙම ගත කරන ගමන් තවත් ශෝකේම සොයනවා. කාමතෝ ජායති ශෝකෝ. කාමයේ තමයි ශෝකේ ජනිත කරන්නේ. අන්න ශෝකේම සොයනවා. තමනුත් ශෝකේම අග්‍ර කරගෙන ජීවත් වෙන්නේ. හැම මොහොතකම ශෝකයෙන් ඉන්නේ. තව කෙනෙක් ලං කරගත්තා කියන්නේ ශෝකේ දෙගුණ වුණා කියන එක. හැමතිස්සෙම මොකද වෙන්නේ? ආස්වාදය නිසා දුක දෙගුණ වෙනවා. දෙගුණ වෙනව විතරක් නෙවෙයි, 3 ගුණ 4 ගුණ 1000 ගුණ ලක්ෂ ගුණ වෙන්නත් පුළුවන්. අවම වශයෙන් දෙගුණ වෙනවා. උපරිම වශයෙන් කී ගුණයක් වෙනවද කියලා අපිට කියන්න බෑ. ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මං ඊව පරියසති. ශෝකයටපත් වෙන කෙනා හොයන්න ඕන ශෝකයෙන් වෙන් වෙන ක්‍රමයක්. ශෝකය ඇති කෙනා හොයන්න ඕන ශෝකේ නිවන ක්‍රමයක්. ශෝකය අශෝක කරන ක්‍රමයක්. ශෝකයෙන් වෙන් වෙන ක්‍රමයක්. ශෝකේ අශෝකේ බවට පත් වෙන ක්‍රමයක්. හොයන්න ඕනේ. එහෙම නෙමෙයි හොයන්නේ. ශෝකයටපත් වෙමින් ශෝකේ සනසා ගන්න තවත් ශෝකයක්ම ලං කර ගන්නවා. මාගේ පැලේ අඳුර නසන්න. හිතෙනවා මනාලියක් ගෙනින්න. සම්මුතික වශයෙන් අඳුර නැසෙනවා. ලෝකෝත්තර වශයෙන් අඳුර පිරෙනවා. බලන්න. හිතන විදිහ වැරද්ද. ධර්මයේ දැක්කේ නැති නිසා හිතන්නේම Tamanට විනාශයක් අත් වෙන ආකාරයටමයි මේ පෘථග්ජන ලෝක සත්‍යය. Tamanට විනාශය අත් වෙන ආකාරයෙන්මයි හිතන්නේ. ගින්දරෙන් පිච්චෙන ගමන් තව ගින්දරක්ම ප්‍රාර්ථනා කරන. අන්න බලන්න. අසුචි වලක වැටිච්ච මිනිහෙක් ඒකෙන් ගොඩ ඇවිල්ලා ආපහු අසුචි වලක්ම හොයාගෙන යනවා නම් මොන වගේ මිනිහෙක්ද? ඉතින් අන්න ඒ වගේ මේ ලෝක සත්‍ය හැමතිස්සෙම විනාශය තුළ ඉන්න ගමන් ඒ විනාශයම නැවත ප්‍රාර්ථනා කරනවා. හැබැයි දන්නේ නැහැ. මායාවකට රැවටෙන හො අන්න එතනයි විශේෂත්වය තියෙන්නේ. ඒ කියන්නේ තමනුත් ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් බැට කන ගමන්ම නැවත ජරා ව්‍යාධි මරණ ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඔහු ප්‍රාර්ථනා කරන්නේ ජරා ව්‍යාධි මරණ නෙවෙයි. ඔහු ප්‍රාර්ථනා කරන්නේ ආස්වාදය. නමුත් ඔහුට ආස්වාදය කියන ලේබල් එක ගහලා ගෙනත් දෙන්නේ ජරාව ව්‍යාධියයි මරණයයි. මායя. ඕනෝකයි වෙනස. ඒ නිසා තමයි අසරිමත් වූ භාගතුන් වහන්සේ අපට දේශනා කරන්නේ මොකද්ද? මේ ආස්වාදයේ ජරා වශයෙන් දැකපළ. ජරා ධම්මතෝති. මේ ආස්වාදයේ ජරා වශයෙන් දකිව්. දකින්න කියලා නෙමෙයි උන්වහන්සේ දේශනා කරන්නේ දකිව්. මේ ආස්වාදය ජරා වශයෙන් දකිව්. මේ ආස්වාදය ව්‍යාධිය වශයෙන් දකිව්. මේ මරණය මේ ආස්වාදයේ මරණීය වශයෙන් දකිව්. මේ ආස්වාදය ජරාව ව්‍යාධිය මරණීය වශයෙන් දකිව්. ඔන්න විදර්ශනා. ප්‍රති අන්න එක විදර්ශනා ඥානය කියන්නේ. එතකොට මොනවා හරි වචනයක් කියව කොහේ හරි වාඩි වෙලා කර්මස්ථාන වඩනවා කිව්වට එහෙම කර්මස්ථාන වැඩෙනවද? කර්මස්ථානේ වැඩෙන්න නම් මේ ධර්මයේ දකින්න එපා ඉස්සෙල්ලා. එහෙනම් දකින්න ඕනේ මේ අනරිය පරිශ්‍රණය, අරිය පරිශ්‍රණයේ වෙනස. අන්න එයාටයි කර්මස්ථානේ පේන්නේ. නැතුව කර්මස්ථාන පේන්නේ නැහැ. වචන වලින් කර්මස්ථාන දෙන්න බෑ. ප්‍රඥාව තියෙන ඕන කර්මස්ථානය තේරුම් ගන්න. මොනවා හරි වචන ටිකක් කටපාඩම් කරගන්න දුන්න එක දෙන එකට නෙමෙයි කර්මස්ථාන කියන්නේ. එහෙනම් ගැඹුරින් දකින්න මෙන්න මෙහෙම. එහෙනම් මේ ලෝක සත්‍යය ජරාවටපත් වෙන ගමන්, ව්‍යාධියටපත් වෙන ගමන්, මරණයටපත් වෙන ගමන් නැවත ජරාව, ව්‍යාධිය, මරණයම ප්‍රාර්ථනා කරනවා කියව එකේ තේරුම මොකද්ද? නැවත ප්‍රාර්ථනා කරන්නේ ආස්වාදය. නමුත් ආස්වාදය කියන මායාව සැඟවිලා පවතින්නේ මෙන්න මේ ජරා, ව්‍යාධි, මරණ තුලමයි. එහෙම නැත්නම් මේ ආස්වාදය කියන මායාව පිටිපස්සේ හැංගිලා තියෙන්නේ මේ ජරා, ව්‍යාධි, මරණ කියන දුකමයි. ඒ නිසා ආස්වාදයේ හෙව්වොත් මුණ ගැහෙන්නේ අර දුක්ඛ ස්කන්ධය. ඒක තමයි සංසාරයේ සනාතන යථාර්ථය සත්‍ය. මේ සත්‍ය සැඟ වෙලා පවතින. මේ සත්‍ය සැඟ වෙලා පවතින. මේ සත්‍ය හැට පේන්නේ නැහැ.
මේ සත්‍ය ප්‍රඥාවෙන් දකින්න ඕන. දැන් කෙනෙක් තව කෙනෙක්ව ලං කරගන්නවා ජීවිතේට සැපයි කියලා හිතාගෙන. එතකොට කෙනෙක් තව කෙනෙක්ගේ ජීවිතේට ලං කරගන්නේ සැපයි කියලා. දැන් ඒක තමයි මේ පෙන්වන්නේ. මේ ආර්ය අනරිය පරිශ්‍රණය කියලා මේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒකනේ. තමනුත් ජරාවටපත් වෙන ගමන්, ව්‍යාධියටපත් වෙන ගමන්, මරණයටපත් වෙන ගමන්. තව ජරාවක්ම, ව්‍යාධියක්ම, මරණයක්ම ලං කරගන්නවා කියලා. එහෙනම් බලන්න අන්න ඒකයි සංගවිලා තියෙන සත්‍ය. දැන් මේ ධර්මයේ දකින්න නිසා ඔබට පේනවා හොඳට ඒ ධර්මය. දැන්. නමුත් ඔබ නුවණින් කල්පනා කරන්න මේ ධර්මය ගැන අවබෝධයක් නැති අසරණ ලෝක සත්‍යයක්. අපි දුම් මේ බුදුබණ ඇහෙන්නේ නැති විදේශීය රටක මිනිසෙක් ඉන්නවා විදේශිකයෙක්. එයාට මේ ධර්මය වැටහෙන්නේ නැහැ. එයා නැවත ආස්වාදේ බලාපොරොත්තු වෙනවා. එයා ආස්වාදේ ළඟා කරගන්න ඕන අනිවාර්යයෙන්ම ජරාවටපත් වෙන, ව්‍යාධියටපත් වෙන, මරණයටපත් වෙන යමක් තුලින්මයි. පණ ඇති හෝ පණ නැති. එහෙනම් එයා ජීවිතේට ඒ දේ ලං කරගන්නවා. පණ ඇති හෝ පණ නැති. එහෙනම් එයා ලං කරගෙන තියෙන්නේ ජරාවක්, ව්‍යාධියක්, මරණයක්මයි. ඒ නිසා සුළු සැපක් ඔහුට උරුම වෙනවා අර රාගෙන් ස්පර්ශ වෙන තාක්කල් ඒ රූපය රාගෙන් ස්පර්ශ වෙන තාක්කල් සුළු සැපක් අල්ප ආස්වාදයක් ලැබෙනවා. නමුත් ඒ අල්ප ආස්වාදයේ පිටිපස බහු දුක්ඛෝ බොහෝ දුකක්, බහු උපායාසෝ බොහෝ වෙහෙසක්, ආදීනවෙත් බිහිවති ප්‍රශ්න ගොඩක්, එන්න එන්න වර්ධනය වෙන ප්‍රශ්න ගොඩක් හැංගිලා තියෙනවා. අන්න බලන්න. ඒ ටික දැක්කේ නැහැ. අප්‍රමාණ දුකක් හැංගිලා තියෙනවා ආස්වාදයට. එහෙනම් අන්න බලන්න ඒ අසරණ මිනිසයාට ධර්මයේ දකින්න බැරි කමින් ඔහුට අර දුක්ඛ ස්කන්ධය පේන්නේ නැහැ. ඔහුට පේන්නේ අර ආස්වාදයේ කියන මායාව විතරයි. රාගෙන් ඒකත් මැවෙන මායාවක් විතරයි. ඒ ආස්වාදයත් මායාවක් බොරුවක් විතරයි. බලන්න මොනතරම් බොරුවක්ද මේ සංසාරي කියන්නේ අවසානයේ බැලුවහම. ඒ කියන්නේ ඒ ආස්වාදය කියන්නේත් බොරුවක් විතරයි. එහෙම එකක් ඒ රූපේ ඇත්තටමත් නැහැ. සත්‍ය වශයෙන් ගත්තාම. හේතුඵල වශයෙන් විතරයි विद्यमान වෙන්නේ. රාගෙන් ඒ රූපී ස්පර්ශ වෙන තුරු සැප කියලා මායාවක් පේනවා. දැනෙනවා. රාග සම්පස්සේ හේතුවෙන් පසපච්ච වේදනා කියලා ඊට අනුකූල වේදනාවක් ජනිත වෙන්න නිසා තමයි එහෙම දැනෙන්නේ පේන්නේ. එතකොට මේ පුද්ගලයා එතනත් රැවටෙනවා මේ මට දැනෙන සැපය මම මේ විඳින සැපය සත්‍ය වශයෙන් මෙහි පවතිනක් කියලා. එතනත් ඔහු රැවටෙනවා. එතන රැවටෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් එහෙම රැවටිලා ලං කරගෙන තියෙන්නේ ජරා ව්‍යාධි මරණ ගොඩක්. ඒ නිසා මොකද වෙන්නේ? ඔහු යම්කිසි ආස්වාදයක් ඒ ජීවිත කාලය තුල එයින් ලබනවා නම් ඒ සීමිත ආස්වාදයේ පිටිපස්සේ අනන්ත ප්‍රමාණ මුලාවක් සහ දුක්ඛ ස්කන්ධයක් හැංගිලා තියෙන. ඒ කියන්නේ අප්‍රමාණ මුලාවීමක් එතන තියෙනවා. ඔහු මුලාවටපත් වෙලා ඉන්නේ. එක පැත්තකින් මහා මුලාවකට ලක් වෙලා ඉන්නේ. අනිත් පැත්තෙන් මහා දුක්ඛ ස්කන්ධයක් කරපින්නාගෙන ඉන්නේ. ඒ මුලාව නිසාමයි දුක්ඛ ස්කන්ධය කරපින්නාගෙන ජීවත් වෙන්නේ. උන් බලන්න ධර්මයෙන් නැති තැන සිද්ධ වෙන දේ. එහෙනම් මේ මිනිසයා හෙව්වේ ආස්වාදයයි. නමුත් ලැබුණේ ජරාවයි ව්‍යාධියයි මරණයයි. මේක දැන් ඔබේ ජීවිතේට බහා බලන්න මේ ධර්මය. එතකොට පේන්නේ ඔබේ ජීවිතෙත් එච්චරම නේද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් සියලුම දෙනාට එකම ධර්මයයි බලපාන්නේ. ධර්මයන් දෙකක් නැහැ එකයි. එන භාගතුන් ආහසේ දැන් පෙන්වා දෙනවා අපට තවදුරටත් අත්මනා සංකිලේශ ධම්මෝ සමානෝ සංකිලේශ ධම්මං යේව පරියේසති. සංකිලේශ ධම්ම. දැන් මේවා තව ඉස්සරහට විග්‍රහ කරන්න නිසා මම පදෙන් එකට විග්‍රහ කරන්න ගියේ නැත්තේ. තව තියෙන ඉස්සරහට විග්‍රහයක්. සංකිලේශ ධම්මෝ. සංකිලේශ කියලා කියන්නේ මේ කෙලෙසන ස්වභාවය. කෙලෙසන ස්වභාවය. මේ හිතේ තියෙන පිරිසිදු භාවය නැති කරන ධර්ම. රාගයේ දේශයේ මොහේ. මේ හිත පිරිසිදුයි. 100%ක්ම නෙමෙයි. තදංග විස්කම්බන වශයෙන් 100%ක් පිරිසිදු වෙන්නේ රහත් වුණාම. එහෙනම් මේ මට්ටමේදීත් අන්න අසංකිලිත චිත්තයක් මේ පවතින්නේ. කිලිටු නොවෙච්ච චිත්තයක්. ඒකේ තේරුම ප්‍රභාසර චිත්තයක් කියන එක එහෙම නෙවෙයි. මේ වෙලාවේ තියෙන්නේ తాවකාලිකව රාගයේ දේශයේ මොහේ දුරු වීම නිසා හටගත් සමාධියක්. එහෙනම් తాවකාලික සමාධියක්. తాවකාලික සමාධිය කියන්නේ తాවකාලික උපචාර සමාධිය. නමුත් ආර්ය සමාධිය නෙවෙයි. ආර්ය සමාධිය తాවකාලික එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා දිගින් දිගට පවතින අනාර්ය අකණ්ඩ ආනාපාන සති සමාධිය. නැත්නම් ආනන්තරික සමාධිය. ආර්ය සමාධිය කියන්නේ. නමුත් ඒ ආර්ය සමාධියම බලවත් වෙච්ච මොහොතක් තමයි බණහනකොට තියෙන්නේ උපචාර සමාධියක් වැඩෙනවා. තව ඕනනම් ඊටත් එහා ගිහිල්ලා අර්පණා සමාධිය දක්වා වඩන්නත් පුළුවන්. එහෙම සමාධියක් තමයි බණහනකොට වැඩෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා මේ හේතු පවතින තුරු සකස් වෙච්ච සමාධියක් එතනක් තියෙනවා. එහෙනම් සියල්ල දකින්න ඕන ගැඹුරින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම තමයි මේ සෑම තැනම විසිරී පැතිරී පවතින්නේ කියලා. එහෙනම්
මේ විදිහට දැන් ගත්තාම මෙන්න මේ ආර්ය සමාධිය තුලින් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා ඇත්ත ඇති හැටියෙන් හැම මොහොතකම. ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් අර රාගයේ දේශයේ මොහේ දුරු වෙච්ච මනසක් වෙන්න ඕන. රාගයේ දේශයේ මොහේ දුරු වෙච්ච මනසකින් තමයි ඇත්ත ඇති හැටියට පේන්නේ. රාගයේ දේශයේ මොහේ සහිත මනසකට පේන්නේ හැමතිස්සෙම විකෘතියක්. ඇත්ත පේන්නේ ඇත්ත කියලා බොරුවකට රැවටෙනවා. දැන් කසිපු බීපු මිනිහට පේන දේ ඇත්ත නෙවෙයිනේ. ඒ මිනිහට පේන්නේ කුණු කානුව මල් යහනක් කියලා. නමුත් ඒක ඇත්තක් නෙවෙයි. ඒ වගේ මේ රාගෙන් දේශයෙන් මොහෙන් මත් වුනහම පේන්නේ ඇත්ත නෙවෙයි. එහෙනම් රාගෙන් දේශයෙන් මොහෙන් හිත කෙලසෙනවා. කිලුටු වෙනවා. කිලුටු වෙන හැමතිස්සෙම. එහෙනම් මෙන්න මේ කිලුටු වෙන ධර්ම සහිත මේ ජීවිතයත් අපි මේ ගෙවන්නේ හැමතිස්සෙම. ඒ කියන්නේ මේ පාපී ජීවිතයක් ඇත්තටම කිව්වොත්. ලෝක සත්‍යය ගෙවන්නේ. ඒකයි සබ්බපාපා සකරණම් කියන්නේ. පාපය කියලා කියන්නේ ගැඹුරු මාර්ථයෙන් කාමයට නම. කාමයටත් බුදුරජාණන් වහන්සේ පාපය කියලා දේශනා කළා තියෙනවා. මොකද කාමයේ නිසා තමයි මේ සියලු පව් කරන්නේ ලෝක සත්‍යය. ඒ නිසා කාමයට පාපය කියන්නේ. සියලුම පව් වලට හේතු වෙන්නේ කාමය. සියලුම පව් වල මූලාරම්භය කාමය. එහෙනම් මේ පාපී ධර්මයක් මේ අත්භවය කියන්නේම. එහෙම නැත්නම් මේ අකුසල ධර්මයක් අත්භවය කියන්නේ අකුසල ධර්ම සංකීලේශ ධර්ම. එහෙනම් එබඳු කෙලෙස් සහගත සිතකින් එබඳු කෙලෙස් සහගත සිතක්ම සොයන. සනසීමු දිසා බලන්න පොඩ්ඩක්. ගිනි ගන්නා සිතකින් ගිනි ගන්නා සිතක්ම සොයන. ගිනි ගන්නා සිතකින් හොයනෝ නිවුණු සිතක්. මොකද එතකොටයි Tamanට නිවීමක් උදා කරගන්න පුළුවන් ඉන්නේ. එහෙනම් ගිනිගත් සිතකින් ගිනිගත් සිතක්ම සොයනවා. අන්න ඒක තමයි සංකීලේශ ධර්ම තුල ජීවත් වෙන ගමන් සංකීලේශ ධර්මම සොයන්නේ. හිත කෙලසෙන ධර්මම සොයන්නේ. අත්තනා සංකීලේශ ධම්මෝ සමානෝ සංකීලේශ ධම්මං යේව පරියසති. එහෙනම් මෙන්න මේ විදිහට අනාර්ය පුද්ගලයා පරිශ්‍රණයක් කරනව කොහොමද? ඉද බික්කවේ ඒකච්චෝ අත්තනා ಜಾති ධම්මෝ සමානා ಜಾති ධම්මං යේව පරියසති. මේ විදිහට ಜಾති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, සංකීලේශ කියන ආකාර කිහිපයකටම මේ ක්‍රම වලට විතරක් කියන එක නෙවෙයි මේ ඔබ නෝනින් දකින්න ඕන මේ සෑම සියලු ආකාරයකටම සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය පරිශ්‍රණය තමයි මේ ලෝකයේ තුල. මේ බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න අවස්ථා කිහිපයක් විතරයි මේ උදාහරණ වශයෙන් දක්වලා තියෙන්නේ. මේ ටිකට විතරක් සීමා වෙන්නේ නැහැ මේ අනිත්‍ය පරිශ්‍රණය. අනිත්‍ය පරිශ්‍රණය කියන එක සෑම සියලු ආකාරයකින්ම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සෙවීම. සෑම සියලු ආකාරයකින්. ඉතින් ඒක නිසා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අනරිය පරිශ්‍රණය එයයි. එහෙනම් අර කෙලෙසන පුද්ගලයා නැවත සොයන්නේම කෙලසීමක්මයි. නිකෙලෙස ස්වභාවයක් නෙවෙයි හොයන්නේ. ඒ නිසා තමයි පෘථග්ජන සමහර අන්ධ බාලයෝ ඉන්නවා මේ ලෝකේ. අන්ධ බාල මුග්ධ පෘථග්ජනයෝ ඉන්නවා. අන්ධ බාල මුග්ධ පෘථග්ජනයෝ. මෙන්න මේ අන්ධ බාල මුග්ධ පෘථග්ජනයෝ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය ගැන අහන්නවත් කැමති නැහැ. බුද්ධ කියන වචනේ ඇහෙනකොටත් යක්ෂ ආවේශ වෙනවා. ධම්ම කියන වචනයටත් වෛර කරනවා. සංඝ කියන නාමයටත් ද්‍රෝහීන් වෙලා සංඝ කියන නමවත් ඇහෙන්න බෑ. බද්ධ වෛරයෙන් යුක්තයි. මේ වගේ අන්ධ බාල මුග්ධ පෘථග්ජනයෝ ඉන්නවා. මෙන්න මේ අන්ධ බාල මුග්ධ පෘථග්ජනයා මේ අනරිය පරිශ්‍රණය සරුවටම සිද්ධ කරන කෙනෙක්. ඒ අඥානය හැම තිස්සෙම වර්ණනා කරන්නේ මේ කිව්ව ටිකමයි මොනවද? මේ ජාතියමයි වර්ණනා කරන්නේ. මේ ජරාමයි වර්ණනා කරන්නේ. මේ මරණයමයි වර්ණනා කරන්නේ. මේ ව්‍යාධියමයි වර්ණනා කරන්නේ. මේ මරණයමයි වර්ණනා කරන්නේ. මේ ශෝකයමයි වර්ණනා කරන්නේ. මේ කෙලෙස්මයි වර්ණනා කරන්නේ. නමුත් ඔහු මම මේ ජරාව, ව්‍යාධිය, මරණය වර්ණනා කරනවා කියලා හිතාගෙන කරන වැඩක් නෙවෙයි. කොහොමද එයා වර්ණනා කරන්නේ? කොහොමද එයා වර්ණනා කරන්නේ කියලා මෙතෙන් පටන් බලා ගන්න.